කොළඹ විශ්වවිද්‍යාලයේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපි දෙන්නා විශ්වවිද්‍යාලයේ උගන්නා කාලයේදී හමු වෙලා බැඳිච්ච ආදරයක අන්තිම ප්‍රතිඵලය තමයි මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. අතන මම විවාහ වෙලා ඉන්නේ දෘශ්‍යාපාත කාන්තාවක් සමග. අපිට දුවෙක් ඉන්නවා දැන් මේ අවුරුදු 9 වසරට තමයි ඇය යන්නේ ඉන්නේ. සංගීතයට අත්පොත් තියන්නේ රත්නා නන්ද විද්‍යාලයෙන්. මගේ සංගීත කණ්ඩායමේ යාළුවෝ නම් කියන්නේ මට සින්දු 3000ක් විතර මතකයි කියලා. මම දන්නේ ඒක යාළුවා කොහොම ගණන් කියාගත්ත කියලා. මේ වෙදමුරය අවසන් වන කලිසමට ඇයට සමහරලාට අපිත් එක්ක වැඩ කරද්දී අපි ආබාධිතයි කියලා කියන එක අමතක වෙනවා. ඉතින් සමහර දේවල් අපේ බඩුව අරගෙන එයාට ඕන තැන තියලා මගෙන් බැනුම් අහන වෙලාවලුත් නැත්තේ නේ. ඒ සියල්ල කළමනාකරණය කරගෙන ඉතින් සන්තෝෂෙන් ජීවත් වෙනවා. මගේ නම දිනේෂ් ප්‍රේමකුමාර. ඉතින් මම පූර්ණ දෘශ්‍යාබාධ පුද්ගලයෙක්. නමුත් සමාජය ඉස්සරහදී මට ඒක නොදැනෙන තරම් කොහොම වුණත් මේ මම මගේ මුල්ගම් හැටන් ප්‍රදේශයේ ඊට පස්සේ දැන් පදිංචි වෙන පොළොන්නරුවේ මූලික අධ්‍යාපනය ලබන්නේ රත්නානන්ද විද්‍යාලයේ. ඊට පස්සේ හැටන් ශ්‍රීපාද මධ්‍යම විද්‍යාලයෙන් උසස් පෙළ හදාරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන වෘත්තීය වශයෙන් සංගීතය තෝරාගෙන ඉතින් විවාහ වෙලා දැනට ඉතින් ජීවිතය බොහොම සතුටින් ගෙවනවා. ඇත්තටම මේ ළමා කාලය ගැන කතා කරද්දී මට ඉතාම සුන්දර ළමා කාලයක් තිබෙනවා. මට මතකයි අපි හැටන් ප්‍රදේශයට යන්නේ මහවැලි ව්‍යාපෘතියත් එක්ක බොහොම දුෂ්කර අතිශය දුෂ්කර කාලයක් අපි ඒ කාලේ ගත කරන්නේ. නමුත් මගේ වයසේ ඉන්න දැස් පෙනෙන ළමයිත් එක්ක උරෙන් උර ගැටමින් මම මුල් කාලේ ගත කළා. මම යනවා රත්නා නන්ද විද්‍යාලයට නේවාසිකව අධ්‍යාපනය ලබන්නට. රත්නා නන්ද විද්‍යාල කියන්නේ අධ්‍යාපන කාලය මගේ ජීවිතයේ ඇත්තටම අතිශය සුන්දර කාලයක්. මම පාසල් කාලේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඒ කියන්නේ මම ක්‍රීඩා කළා. කියන්නේ විෂය බාහිර කටයුතු කියන්නේ විෂය සමගාමී කටයුතු ඒ වගේම අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කළා සහ ඒ අත්දැකීම් මගේ ජීවිතය ඉදිරියට ගෙන යන්නට ඇත්තටම මහඟු පිටුහලක් වුණා. උසස් පෙළ කාලයත් විශ්වවිද්‍යාල කාලයත් ওই දෙකමත් ඉතින් ওই ආකාරයෙන්ම බොහොම ජනප්‍රිය සහ ස්වදශීලී මිතුරෙක් විදිහට මගේ අනිකුත් මිතුරියන්ට ගත කරන්න හම්බුණා. දැන් මම විශේෂයෙන් කතා කරන්න ඕනේ කියන්නේ මගේ ආබාධිත බව රත්මලාන අන්ද විද්‍යාලයේදී ඒක ලොකු ගැටලුවක් නෑ. අපි ඔක්කොම දෘශ්‍යාබාධ ශිෂ්‍යයන් විදිහටයි ඉගෙනව ලබන්නේ. නමුත් මේක ටිකක් වෙනස් විදිහට මට දැනෙන්න ගන්නෙත් අනිත් අයට මාව දැනෙන්න ගන්නෙත් අපසස් පෙළ හදාරද්දී හැටන් ශ්‍රීපාද මධ්‍ය මහාවිද්‍යාලයේදී. ඉතින් මුල් කාලේ නම් පොඩි ඒ කියන්නේ ඒ විද්‍යාලයට මුලින්ම දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් විදිහට ඇතුල් වෙන්නේ මම. ඒක නිසා මගේ ගුරු මව්පියවරුන්ට සහ ආදරණීය සහෝදර සහෝදරයන්ට පොඩි වෙනසක් මුල් සතිය දෙක තුනේ නම් තිබුණා. ඒක මටත් ඇත්තට මේ කට්ටිය විශේෂ සමහර තැන්වලදී තිබුණා. නමුත් මේ ඊට පස්සේ ඒකත් සාමාන්‍ය වුණා. ඉතින් ඇත්තටම හොඳට නරකට ඉස්කෝලේ ඒ ලෙවල් කාලේ කියන්නේ ඉතින් හොඳ නරක දෙකම ඒ කියන්නේ නරක කියන්නේ දඟ වැඩට කොළු වැඩට ඔය හැම දෙයකම මේ පෙරමුණ ගන්න කාලයක් නේ. ඉතින් මගේ අනිත් සහෝදරයනුත් එක්ක මේ බොහොම මේ සාමූහිකව සියලු කටයුතු මමත් දායක වුණා. ඒකින්ද මට එතෙන්දිත් මගේ ආබාධකම මහ ලොකුට දැනුනේ නැහැ. අවසන් වන කලිසමට නුඹෙමුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අලුවමට තුම්තිස් පැයේ දැංගිලි නිදී
මල්විය නොවේද වේදිය කර හරින්නේ මැසිබද හිතද වායි හඬන්නේ වැඩමුරය අවසන් වන කලිසමට නුඹේ මුව පෙනෙයි පරමු කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අලුමට ලොවට වැලි පෙරකල පවට නුඹේ කඳුලැලිද සයුරේ රැලි නගන්නේ හද සුසුමන්ද පවනක් වී හමන්නේ තනි නොතනියට සෙවනෙල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ මා සංගීතයට අත්පොත් තියන්නේ රත්මලා නන්දු විද්‍යාලයෙන්. ඉතින් ඕලෙවල් දක්වා විතර ඇත්තටම මම සංගීත විෂයක් විතර ඉගෙන ගන්නේ. ඊට එහාට කිසිම විභාගයක් එහෙම මොකුත් කරලා හැබැයි මට පුදුම හැකියාවක් තිබුණා මේ ගීත ගායනා කිරීමේ සහ මේ වචන මතක තබා ගැනීමේ. මගේ මේ සංගීත කණ්ඩායමේ යාළුවෝ නම් කියන්නේ මට සින්දු 3000ක් විතර මතකයි කියලා. මම දන්නේ නැහැ ඒක යාළුවා කොහොම ගණන් තියාගත්තද කියලා මට දන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක මගේ මතකයි කොයි වගේදක. සාමාන්‍යයෙන් ඉතින් තනියෙන් වැඩක් ගත්තත් පැය 4ක් 5ක් මේ එක දිගට සින්දු කියන්න උනත් සින්දු මට මතකයි සහ ඉතින් ගොඩක් වචන මතකයි. ඉතින් ඒකට හේතුව තමයි ඉතින් සවන් දීම. ඒ කියන්නේ අපිට ලොකු අවස්ථාවක් ලැබුණා ජීවිතේ මුල් අවදියේ ඉඳලම ගීත අහන්න. අනිත් එක තමයි මගේ විනෝදාංශයේ ගීත එකතු කිරීම. දැනටත් මගේ ළඟ ගීත මම විශ්වාස කරනවා ලක්ෂයකටවත් එහා පැත්තේ ඇති කියලා. ඉතින් ඒත් එක්කම ඒ කියන්නේ මගේ වෘත්තීය විදිහට සංගීතයම කරන නිසා මම හිතන්නේ ඒකත් එක්කම ඉන්න මට ඒ ආభాෂය කොහෙන් හරි ලැබෙන්නේ නැති. මම විවාහ වෙලා ඉන්නේ. අතන මම විවාහ වෙලා ඉන්නේ දෘශ්‍යාබාධ කාන්තාවක් සමග. ඇය නමින් කිව්වොත් නිරන්ති ප්‍රියංගිකා. දැනට එය පොළොන්නරුව නගර මහාවිද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඒ අතර අපිට දුවෙක් ඉන්නවා දැන් මේ අවුරුදු 9 වසරට තමයි ඇය යන්නේ ඉන්නේ. නම දසුනි රශ්මිකා. ඇය බොහොම කියන්නේ ඇස් පෙනෙන බොහොම සාමාන්‍ය දැරියක්. මේ ඉතින් ඇයත් අපිට උදව් කරනවා. අපිත් ඇයට උදව් කරනවා. ඉතින් ජීවිතය ඒ පැත්තෙන් නම් බොහොම සාර්ථකයි සහ සතුටින් ගෙවෙනවා. දෘශ්‍යාබාධිත වෙලා දෙන්නම එකට ඉන්න එක මට නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒකට මේ පොඩ්ඩක් සමහර දේවල් වෙනස් කරගන්න වෙනවා. ඒ කියන්නේ අපේ පිළිවෙල, ඒ කියන්නේ අපිට ටිකක් ඔළුවෙන් වැඩ කරන්න වෙනවා, ඔළුව පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ ඔළුව පාවිච්චි කළා අපිටම සමහර ක්‍රමවේදයන් අපිටම අනන්‍ය වූ සමහර කාරණා හදාගත්තට පස්සේ මට නම් එක ලොකු ගැටලුවක් වුණේ අදටත් මගේ බිරිඳට කොහේ හරි ගමනක් යන්න ඕන වුණොත් එයාට හදිසියෙ කොළඹ එන්න ඕන කිව්වොත් මම කිසිම කෙනෙක්ගේ සහායක් ගන්නෙ නැහැ. මට පුළුවන් මගේ බිරිඳව අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට එක්කන් එන්න. ඒ වගේමයි ගෙදර ඉහුම් පිහුම් වැඩ කටයුතු වල ඉඳලා ගෙදර සුද්ධ පවිත්‍ර කරන වැඩ කටයුතු ඔය සියල්ලක්ම මගේ බිරිඳගේ අතින් තමයි වෙන්නේ. ඒ පැත්තෙන් නම් මම ටිකක් මේ දුර්වලයි. මොකද මට තියෙන මේකත් එක මන්ට ඒ පැත්තට සහාය වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. නමුත් ඉතින් ඇය තමයි ගෙදර දොර කටයුතු ඒ සියල්ලක්ම බලාගෙන රස්සාවත් කරගෙන මොකද මම ගෙදර ටිකක් ගෙදර රැඳෙන ප්‍රතිශතය ටිකක් අඩු නිසා ඉතින් ඇය ඒ ටිකක් කරන දුවවත් බලාගෙන ඉතින් ඒ කියන්නේ ඇස් පෙනෙන පවුලක් ජීවත් වෙනවා හා සමානව ජීවත් වෙනවා. දරුවටත් ඒ සාමාන්‍ය කාරණයක් වෙලා තියෙන. ඇය දන්නවා මේ අපිට මේ
අපි දෘශ්‍යාබාධය කියන කාරණේ නමුත් ඇයට සාමාන්‍ය කාරණයක් කරලා තියෙනවා. ඇය ඉතින් ඇයගේ පිළිවෙලට තමයි වැඩ කරන්නේ. ඇය කියන්නේ ඇයට සමහරවිට අපිත් එක්ක වැඩ කරද්දී අපි ආබාධිතයි කියලා කියන එක අමතක වෙනවා. ඉතින් සමහර දේවල් අපේ බඩුව අරගෙන එයාට ඕන තැන තියලා හැම ආරේ මේ වෙලා ඉතින් මගෙන් බැනුම් අහන වෙලාවලුත් නැති නෑ. නමුත් ඉතින් බොහොම මේ ප්‍රමාණිකෝලව ඒ සියල්ල මේ කළමනාකරණය කරගෙන ඉතින් සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේක මේ විශ්වවිද්‍යාල ආදර කතාවක්. මේ විශ්වවිද්‍යාල ආදර කතාව ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපි දෙන්නා විශ්වවිද්‍යාලයේ උගන්නා කාලයේදී හමු වෙලා බැඳිච්ච ආදරයක අන්තිම ප්‍රතිඵලය තමයි මේ විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. නිල්බුනේ තරු රාසී නැතිවී නම් ඇගේ මුනේ නිල්වන් දෙලිතේ කාන්තේ පායා ඇයිනේ රැගියවත නොතන පෙනේනම් පුන්සන්දේ ඉනහෙන්නේ රැගියවත නොත නොපෙනේනම් පුන්සන්දේ ඉනහෙන්නේ නැතිදාගේ ගීරාවේ කොලන් ඒගීගේ කොලන්දි ඇයිදිගෙන් වනේ පිටිබන් ගොමුවේ සමනනි ඇයි නැතිවී නම් ඇගේ මුනේ නිල්වන් දෙලිතේ කාන්තේ පායා ඇගෙදිමුතුදසන් නොපෙනී මට මොකටද මුතු පන්ති ඇගෙදිමුතුදසන් නොපෙනී මට මොකටද මුතු පන්ති ඇගේ කඳුලැලි නැති විටදී ඕනෑ නැතිය මන්ත ඕනේ නැතිමන්ති පායා වෙයිනේ නිල්බුනේ තරු රාසී නැතිවී නම් ඇගේ මුනේ නිල්වන් දෙලිතේ කාන්තේ පායා ඇයිනේ මේ ආබාධභාවයත් එක්ක සමාජය සලකන විදිහ ගැන මට තියෙන්නේ මැදහත් භාවයක්. අපේ රටේ ශ්‍රී ලංකාව කියන්නේ ආගන්තුක සත්කාරයට ඒ වගේම උදව්වට බොහොම පිනට බොහොම මේ ලැදි රටක්නේ. ඉතින් ඒක නිසා මේ බොහෝ දෙනා අපිට උදව් කරන්නේ මේ පින් බලාපොරොත්තුවෙන්. මගේ පෞද්ගලික අත්දැකීම සමහර වෙලාවට මම සුදු සැරයට ඉස්සරහ තියාගෙන බස් නැවතුමක බස් එකකට නගින්න ඉන්න වෙලාවට රුපියල් 2ක් දික් කරපු අවස්ථා මගේ ජීවිතේ නැත්තේ නෑ. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඒ කියන්නේ තාමත් ආබාධ පුද්ගලයෙක්ව දැක්කහම දැන් එය යම් තරමකට තුරන් වෙමින් යනවාදෝ කියලා පොඩි සහනශීලී හැඟීමක් නැත්තේ නැහැ. නමුත් මේ තාමත් අර අපේ මිනිස්සු අනේ පව් මේ මිනිස්සයාට කීයක් හරි දුන්නොත් අපිට පින් සිද්ධ වෙනවනේ කියන තැන ඉඳගෙන මේ
වැඩ කරන බවක් තමයි පේන්න තියෙන. ඉතින් ඒක නෙවෙයි අපේ බලාපොරොත්තුව. ආබාධ ජනතාව විදිහට වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයන් විදිහට අපේ බලාපොරොත්තුව නම් ඕක නෙවෙයි. කාට හරි අපිව තේරුම් අරගෙන අපිට දැන් මට පාර පයින්න ඕනේ. මට මෙයාට ඕනේ පාර පයින්න. මේකට අපි උදව්වක් කරන්න ඕනේ කියලා හිතන තැන ඉඳලා මාව අතින් අල්ලලා පාරෙන් එහා පැත්තට ගිහිල්ලා දාන්න පුළුවන් නම් කාට හරි අන්න ඒක තමයි මං හිතන්නේ විය යුත්තේ. ඒක කරන්න ඕනේ අනුකම්පාවෙන් නෙවෙයි. දෙකට මට ප්‍රශ්නේ තියෙන්නේ පාරෙන් එහා පැත්තට යන්න බැරි එක විතරයි. ඉතින් එහාට ගියාට පස්සේ මගේ කොටස මට කරගන්න පුළුවන්. අන්න ඒකට අත්වලක් සපේනවා නම් ඒකනේ හිතයිශීභාවයෙන් ඒකට අත්වලක් සපේනවා නම් මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් සමාජයෙන් තවමත් අර අනුකම්පාව කියන එක තුරන් වෙලා නැහැ. අපි කෙරෙහි තියෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම ඔය සම්බන්ධව. පැහැදිලිවම අනුකම්පාව කියන එක අනවශ්‍යයි. අනුකම්පාවෙන් වෙන්නේ මිනිස්සුන්ව තවදුරටත් දීන ජාතියක් කරන එක කියන එක මගේ පෞද්ගලික අදහස. දුෂ්‍යාබාධ පුද්ගලයාට අර මං හිතන්නේ අර ජපානයේ කියමනක් තියෙනවා වගේ කියන්නේ මාළුවෙක් දෙනවට වැඩිය මාළු අල්ලන්න ක්‍රමය බිලි පිත්තක් දෙන එක මිනිහෙකුට වටින්නේ. ඒතර මේ මනුස්සයට හැමදාම මාළු අල්ලන්න පුළුවන් නේ. ඉතින් අපේ ආබාධ ජනතාවගේ තත්ත්වෙත් ඕකම තමයි. හැමදාම කීයක් කරේ දැනටත් මං හිතන්නේ ඔය කියන්නේ මම දන්නේ නැහැ මේවා කියන එක හරිද නැද්ද කියලා. රාජ්‍ය මට්ටමින් ඔය ආධාර දෙන ඒවා පෞද්ගලික මට්ටමින් එක එකන ආධාර දෙන ඒවා තියෙනවා. මේ ඒක ශිෂ්‍යත්වයක් වගේ නම් ඉගෙන ගන්න නම් මේකට කිසි ගැටලුවක් නැහැ. නමුත් අපි ජීවිත කාලෙකටම ආබාධ පුද්ගලයා යපි යුත්තේ ආධාර මත කියන මතයට හරි ඒ අනුකම්පාව මත කියන තැනට හරි අපි වැටුනොත් ඒ මනුස්සයට නැගිටීමක් නැහැ. නැගිටින්න අවශ්‍ය අනුකම්පාව නෙවෙයි. අත සමහර වෙලාවට මේ කියන්නේ දැන් මට එක දවසක් මගේ සුළු අත්දැකීමක් මම මේ කියන්නේ. මට බස් එකේ එද්දී ඇත්තටම ඒ කියන්නේ අපේ කොහොමද මම කියන්නේ අපි කියමුකෝ ආච්චගේ හිතවතෙක් කියලා. ඔහුගේ වෘත්තිය කරගෙන එනවා. ඉතින් අනේ මටත් හිතුණා මේ මනුස්සර කීයක් කර දුන්නත් හොඳයි. මට ඒ මානත මට එම හිතලා මං ඉතින් මේ මනුස්සයාට යම්කිසි මුදලක් දුන්නා. ඉතින් මේ මනුස්සයා මට කියපු දේ තමයි මටත් වඩා අසරණ කෙනෙක් මට සල්ලි දුන්නා කියන එක. මං එදයි කිසිම කෙනෙකුට සල්ලි දෙන්නේ නැහැ. මට කොච්චර සල්ලි දුන්නත් මම දෙන්නේ නැහැ. මොකද මම සල්ලි දීලා මම අසරණයෙක් කියලා අහගන්න ඕනේ තැනක නෙවෙයිනි මම ඉන්නේ. ඉතින් ඒ නිසා මම ඒක එදා මම මගේ ජීවිතේ පාඩම් ඉගෙන ගන්නවා ගොඩක් වෙලාවට. ඉතින් ඒකත් පාඩමක් කරගෙන අතන මම කිසිම කෙනෙකුට සල්ලි දෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් නම් ඉතින් පොතක් ලියන්න තරම් තියෙනවා ඇත්තටම. දැනට මම ඇත්තටම බ්‍රයිට්නින් ලයිෆ් නමින් සංවිධානයක් පවත්වාගෙන යනවා. අපේ ආබාධ පිරිස සහ ආබාධිත නොවන විශ්වවිද්‍යාල සහෝදරත්වයත් එක්ක එකතු කරගෙන අපි අවශ්‍යයි මේ අපේ දෙගොල්ල අතර තියෙන මෙතන තියෙන පොඩි බැරියර් එකක් ගැප් එකක් අන්නේ ගැප් එක කියන්නේ ගැප් එක නවත්ත ගන්න ඕනේ. මෙතන මේ දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. දැන් සමාජයට මම දෙන පණිවිඩය තමයි අපිව ආශ්‍රය කරන්න, අපිව කියවන්න, අපිව තේරුම් ගන්න. එතකොට ඔය ඕගොල්ල තුල අප කෙරෙහි තිබෙන අනුකම්පාව දුරු වෙයි. සහ ඔබයි අපයි එකම තැනක ඉන්න සම මට්ටමේ අය බවට තේරෙයි. සමාජයේ ඉන්න මං කියන්නේ මේ දැස් පෙනෙන ප්‍රජාවට. ඒ දැස් පෙනෙන ප්‍රජාව සහ දැස් නොපෙනෙන හෝ වේවා සියලුම ආබාධිත ප්‍රජාවන් අතර තියෙනවා පොඩි පාලමක්. මේ පාලම ගලව ගන්න හරි අමාරු මට්ටමක් තමයි අපිට දැනිලා තිබුණේ. නමුත් අපි උත්සාහ කරන පෞද්ගලිකව සහම බ්‍රයිට්නින් ලයිෆ් විදිහට මම මේක කියන්නේ අපි උත්සාහ කරනවා ඒ පාලම ගලවන්න. ඒ පාලම ගලවලා ඒ පාලමේ එගොඩ ඉන්න කට්ටියට මෙගොඩට එන්නටත් මෙගොඩ ඉන්න කට්ටියට එගොඩට යන්නටත් තැනක් හදන්න. දුෂ්‍යාබාධ පුද්ගලයන්ට මම දෙන පණිවිඩය තමයි හැංගිලා ඉන්න එපා. ඔබගේ දක්ෂතාවයන් ඔබ දන්නෙත් නැහැ. මේ සමස්ත ආබාධ ප්‍රජාවට මම මේ කියන්නේ දුෂ්‍යාබාධ කියලා මට කියවෙන්නේ නැත්නම් මේ මගේ ආබාධ දුෂ්‍යාබාධිත භාවය නිසා සමස්ත ආබාධ ප්‍රජාවට මම කියන දේ තමයි හැංගෙන්න එපා. ඔබ නිවස තුල ඉන්න තාක් ඔබගේ දෙමව්පියෝ කන්න බොන්න දීලා ඔය අවුරුද්දකට සැරයක් ඇඳුමක් දෙකක් අරන් දීලා මොකක් හරි එහෙම කළා ඔබව පෝෂණය කරයි. හැබැයි ඒ දෙමව්පියෝ නැති වුණාට දවසට ඔබගේ සහෝදර සහෝදරයන් විවාහ වෙලා වෙන වෙන අයට නතු වෙච්ච දවසට ඔබව තනි වෙන දවසක් එනවා. අන්නේ තනි වෙන දවසට ස්වාධීනව නැගී හිටින්නට අපි උත්සාහ කරන්න ඕනේ සහ අපි ඒකට අඩිතාලමක් සකස් කරගන්න ඕනේ. අද මම මේ විදිහට මෙහෙම කෙලින් කතා කරන්න තරම් තැනකට ඇවිල්ලා තින්නේ. මට කවුරු නැතුණත් දැන් මගේ ගමන යන්න පුළුවන්. අන්න ඒ නිසා. ඒ වගේම කියන්නේ දැස් පෙනෙන ප්‍රජාවට බය වෙන්න එපා. ආබාධිත නොවන ප්‍රජාවට බය වෙන්න එපා. ඔවුන් සමහර වෙලාවට මේක අපිත් වැරද්දක් තියෙනවා.
දැන් අපිට උදව්වක් අවශ්‍ය නම් ආබාධ ප්‍රජාවිතට අපිට පුළුවන් වෙන්න ඕනේ කතා කරලා ඒක කියන්න. අනේ මට මේ උදව්ව කරන්න මට මේක අවශ්‍යයි. අපේ කට්ටිය ගොළුවත පුරනවා ගොඩක් වෙලාවට. ඒ ගොළුවත පුරන තුල අනිත් දැස් පෙනෙන ප්‍රජාව අප කෙරෙහි වැරදි ආකල්පයක් ගොන්න ගන්න. අනේ මේ එක්ක මෙයාලට කතා කරන්න බැහැ. නැත්තම් මෙයාලට කතා කරන්න නැහැ කියලා. ඉතින් උන්ට උදව්වක් කරන්න විදිහක් නැහැ. මෙතන අපි දෙපැත්තෙම අඩුපාඩු තියෙනවා. මේ දෙපැත්තෙම අඩුපාඩු ටික මේ ගලප ගත්තොත් මේ ගමන මං හිතන්නේ එච්චර අමාරුයි කියලා. ඉතින් මට විශේෂයෙන් මේ ආබාධ ප්‍රජාවට කියන තින් තමයි එළියට එන්න. එළිය තමයි ගොඩක් දේවල් තියෙන්නේ. ඇතුළේ ඉන්න තාක් ඔබට අඳුරේම තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ වගේම මේ YouTube channel පළවෙනි ඒ කියන්නේ මේක මේ අපේ වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයන් වෙනුවෙන්ම තමයි මේ පාත් එක ඒ කියන්නේ අපිට හැදෙන්නේ. ඉතින් ඔබට මේ සඳහා මේ අවස්ථාව තිබෙනවා. අපේ මෙහි නිෂ්පාදක කණ්ඩායම සම්බන්ධ කරගත්තහොත් ඔවුන්ට අවස්ථාවක් තිබුණත් නැත්නම් අඩුමතරම මාවත් සම්බන්ධ කරගන්න පුළුවන් නම් මාව දෘශ්‍යාබාධ ශේෂ්ත්‍රයෙන් නම් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මාවත් සම්බන්ධ කරගන්න මමත් මොවුන්ගෙත් එක්ක එකතු වෙලා ඉන්න නිසා මේ ඔබට තියෙනවා මේ YouTube channel එකේ අවස්ථාව මේ ඔබගේ හැකියාවන් ඉදිරිපත් කරන්න සහ ඔබගේ කතාවත් රටට කියන්න. මොකද අපි හැමෝටම තියෙනවා රටට කියන්න කතාවක්. ඒ කතාව කියා ගන්න පුළුවන් වුණොත් අපේ ජීවිත මීටත් වැඩිය ලස්සන වේවි.